සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත සදහවත් පින්වතුනේ, සුපින්බර අරුණෝදේම අපගේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ අහන්නයි අදත් මේ පින්වතුන්ලාගේ සූදානම. පින්වතුනේ, මේ ජීවිතේ පින, කුසලය, යහපත, සුචරිතය කියන දේ කවදාවත් කල් දාගන්න එපා. මොහොතකටවත් කල් දාන්න එපා. යහපත කිරීම කියන එකට මොහොතක්වත් ප්‍රමාද වෙන්න එපා. මේක පස්සේ කරගන්න පුළුවන්, මේක මා පසුවට කරන්නේ මේ කියලා යහපත කල් දාන්න එපා. වෙන ඒවා කල් දාගත්තා කියන එක ලොකුවට ජීවිතේට බලපන්නේ. වෙන යම් කටයුතු කල් දාගත්තා කියන එක ජීවිතේට යම් අයුරකින් බලපෑවත් ඒක මහා ලොකු බලපෑමක් කියලා කියන්න බෑ. ඒ වුණත් ජීවිතේ යහපත රැස් කර ගැනීම, කුසල් රැස් කර ගැනීම, පින් කර ගැනීම කල් දානවා කියලා කියන්නේ ඒක මේ ජීවිතේට කරගන්න ලොකුම අපරාධය. අපිට මතකයි එක අවස්ථාවක එක පුතෙක් අපි අසපුවක ඉන්නකොට පුතෙක් ඇවිල්ලා අපිට විශේෂයෙන් මතක් කළා, අනේ ස්වාමීන් වහන්සේ අපේ ආච්චි අම්මා හොඳටම අමාරු වෙලා මේ වෙනකොට රෝහල් ගත කළා. ස්වාමීන් වහන්සේ ආච්චි අම්මාගේ තියෙනවා හීනයක්, ආච්චි අම්මට තියෙනවා අදහසක්, කැමැත්තක්. ස්වාමීන් වහන්සේලා වඩම්මලා රැයක් එළි වෙනකන් නිවසේ පිරිතක් කියන්න. ස්වාමීන් වහන්සේ ලෙඩ ඇඳේ ඉන්න ආච්චි අම්මා නිතර ඒකම කියනවා. අනේ ස්වාමීන් වහන්සේ, ඒ ආච්චි අම්මා සුවපත් වෙලා ආවට පස්සේ අපිට බැයිද පිරිතක් කරන්න? අපෙන් එහෙම ඇහුවා. ඊට පස්සේ ආච්චි අම්මාගේ කැමැත්ත හින්දා, මේ දරුවා අපිට නිතර මතක් කරන හින්දා අපි පිරිතක් කරන්න කල්පනා කළා. ඉතින් ඒ දරුවාට මම කිව්වා, එහෙනම් ආච්චි අම්මා සුවපත් වෙලා ආච්චි අම්මා ගෙදරට ආපු ගමන් අද ගෙනාවන අපි ඊළඟ දවසෙම පිරිත සූදානම් කරමු. ඔයා සූදානම් කරලා අපිට මතක් කරන්න කියලා. ඔන්න ආච්චි අම්මා හොඳ වෙලා ගෙදරට ගෙනාවා. නමුත් ඉතින් පිරිතක් කියන එකක් එක දවසකින් සූදානම් කරන්න බෑනේ. මේගොල්ලෝ දවසක් දෙකක් තුනක් කාලේ ගත්තා. පිරිත ලැහැත්ති කළා. පිරිත හෙටනම් ස්වාමීන් වහන්සේලාත් වැඩම කරන්න සූදානම් වෙලා ඉන්නකොට පිරිත හෙටනම් අපිට කෝල් එකක් එනවා. අනේ ස්වාමීන් වහන්සේ ආච්චි අම්මා අන්තර වුණා. බලන්න, ජීවිතයක් ඇතුලේ යහපත කරගන්නවා කියන එක, කුසල් කරගන්නවා කියන එක, පින කරගන්නවා කියන එක අපි කල් දානවා කියලා කියන්නේ ඒක තමයි ජීවිතේට කරගන්න ලොකුම අපරාධේ. ඒ හින්දා යහපත කල් දාන්නේ නැහැ, කුසලය කල් දාන්නේ නැහැ, පින කල් දාන්නේ නැහැ කියන අදහසට පින්වතුන්ලා
මේ සුපින්බර අරුණෝදයම පැමිණෙන්න අද ධර්මය අපට ඒ ගැන යහන්න ලැබෙන්නේ. මේ දේශනාව සඳහා දායකත්වයන් දරනු ලබන්නේ 2021 නොවැම්බර් මාසයේ පළමුවෙනි දිනට මිය පරලෝ ගොස් වසර 17ක් සම්පූර්ණ වූ පින්වත් ආරේ සුනිල් රාජපක්ෂ ආදරණීය ස්වාමි පුරුෂයාට ආදරණීය පියාණන්ට පින්පෙත් අනුමෝදනා කිරීම පිණිස නිට්ටඹුව කෝංගස් දෙනියේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරිණී පින්වත් රණතුංග මහත්මියත් දරුවන් වන ඒ පුතණුවන් දියණිය බෑණනුවන් සහ ලේලිය විසින් තමන්ගේ මිය පරලෝ ගියපු ඥාතිවරයාට පින් පිණිසයි අද මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනි, යහපත කල්දා ගන්න එපා කියලා අපට දේශනා කළේ අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාලා අභිත්තරේත කල්යාණේ පාපා චිත්තං නිවාරේ. දාන සීල භාවනා ආදී යහපත් පින්කම් ඉක්මනටම කරගන්න ඕන. ඒ වගේම මේ පාපයෙන් හිත වළක්වා ගන්නත් ඕන. දං හි කරෝතෝ පුඤ්ඤං පාපස්මින් රමති මනෝ. පින් කිරීම කුසල් වැඩිම කියන එක ඔහි ඕනවාට එපාවට ප්‍රමාද වෙලා කරන්න ගත්තොත් එහෙම තමන්ට නොදැනීම මේ හිත පාපයට ඇලෙවි. බලන්න අර්ථය. මේ ජීවිතේ පින කුසලය කියන එක ඉක්මනට කරගන්න ඕන කියනවා. අභිතරේත කල්යාණේ ඉක්මනින් පින් කරගන්න. බුදුරජාණන් වහන්සේ ওই ගාථාව වදාළේ ඒක සාටක කියන බමුණට. ඒ බමුණ ආරම්භය තමයි ওই ගාථාව සිරි සම්බුදු මුව මඩලින් දේශනා කළේ. මා හිතන්නේ පින්වතුන්ලා ඒක සාටක බමුණා ගැන අසා ඇති. ඒක සාටක කියලා කියන්නේ බොහෝම දිලිඳු කෙනෙක්. ඔහුට හිටියා ඒ වගේම දිලිඳු බිරිඳක්. මේ ඒක සාටක බමුණාටත් බිරිඳටත් ගමනකට අඳින්න කියලා තිබුණේ පිළිවෙලකට තියෙන එකම එක වස්ත්‍රයයි. ඒ කියන්නේ ඒ කාලේ මිනිස්සු ගොඩාක් වෙලාවට ගමන උදෙසා උඩට රෙද්දක් පොරව ගන්නවා. ස්ත්‍රීනුත් රෙද්දක් පොරවාගෙන යනවා. පුරුෂයෝත් රෙද්දක් පොරවාගෙන යනවා. ඉතින් අර පාරකට තොටකට යනකොට වටින ඇඳුමක් පිළිවෙලකට තියෙන ඇඳුමක් පිරිසිදු ඇඳුමක් කියන එක අදට උනත් අපිට වැදගත් නැද්ද? අදට උනත් එහෙමනේ. ගෙදෙට්ට අඳින ඇඳුම් කියලා වෙනම තියෙනවා. පාරට තොටට අඳින ඇඳුම් කියලා වෙනම තියෙනවනේ නේ. ගමන් වලට අඳින ඇඳුම් කියලා. එතකොට මේ ඒක සාටකටත් ඒක සාටකගේ බිරිඳටත් තිබුණේ ගමනකට කියලා දෙන්නටම ඒක ඇඳුමයි. ඒ සලුව දෙන්න මාරුවෙන් මාරුවට තමයි පාවිච්චි කළේ. එතකොට ඔන්න දෙන්නාටම දවසක් බුදුරජාණන් වහන්සේ ගැන අහන්න ලැබුණා. දෙන්නගේම හිත පැහැදුනා. දැන් දෙන්නාටම ඕන බණ අහන්න යන්න. මේ දෙන්න කතා වුණා. ස්ත්‍රීන් රාත්‍රී කාලයේ ගමන් බිමන් යන එක එච්චර සුදුසු නෑ. ඒ හින්දා ඔබ දවල් කාලයේ ගිහිල්ලා හවස් වරුව වෙනකන් ධර්මය අහන්න වතපිළිවෙත කරන්න ජේතවනාරාමයට වෙලා හොඳට පින් කර ගන්නට. ඒ වුණාට මම පුරුෂයෙක් නිසා ඉතින් මට රාත්‍රී කාලේ ධර්මය අහන්න යන්න පුළුවන්. මම රාත්‍රී කාලේ ස්වාමීන් වහන්සේලා කරන දේශනා ශ්‍රවණය කරන්නට යන්න. ඔවුන් ඔහොම කතා වුණා. දැන් එතකොට ඒක සාටක බැමිණිය දවල් කාලේ බණ අහන්න යනවා. ඒ පින් දහම් කටයුතු කරගන්නවා අර සලුව පරෝගෙන ගිහිල්ලා. හවස් කාලෙට ආපහු ගෙදරට එනවා. බැමිණියගෙන් සලුව ඒක සාටක බමුණා ඉල්ල ගන්නවා. ඊට පස්සේ එයා යනවා රැයට බණ අහන්න. මේ දෙන්න ওই විදිහට තමන් ගාව තියෙන වස්තුව බෙදාගෙන තමන්ගේ පින්දහම් කටයුතු කරගෙන ගියා. දවසක් ඒක සාටක බමුණා රාත්‍රී කාලයේ ධර්මයේ අහන්න සැවැන් නුවර ජේතවනාරාමයට යනවා. එදා රජුරුවත් බණ අහන්න ඇවිල්ලා. එදා ධර්ම දේශනා කළේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ. බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයට ඒක සාටක බමුණගේ හිත බලවත්ව පැහැදුනා.
පැහැදිලා මෙයාට දැන් මේ ප්‍රසාදයෙන් යුක්තව භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ යමක් පූජා කරන්න හිතයි. අනේ මේ සොඳුරු සද්ධර්මයේ කියා දෙන බුදුරජාන් වහන්සේට මට යමක් පූජා කරන්න ඇතන. පූජා කරගන්න කියලා දෙයක් තමන් ළඟ නැහැ. තියෙන එකම වස්තුව, තියෙන වටිනා පහේදී මේ වස්ත්‍රය විතරයි. ඒක සාටක බමුණා මේ වස්ත්‍රය පූජා කරන්නට කියලා මෙහෙම අතින් අල්ලනකොට ඔහුට මතක් වෙනවා හප්පේ දැන් මේක පූජා කළොත් එහෙම ආයේ ගමනක් බිමනක් ගිහිල්ලා ඉවරයි. මගේ බිරිඳත් මාත් දෙන්නාම මේකෙන්නේ යැපෙන්නේ මේක පූජා කරලා බෑ. අතහැරියා. දැන් ඔන්න සාමාන්‍යයෙන් රෑ 12 වගේ වෙනකොමුත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා රෑ මැදියම. මැදියමේත් මෙයාට හිතක් උපදිනවා මේක පූජා කරන්න ඕන කියලා. එතකොටත් හැබැයි අතහැරියා මොනවා හරි හිතලා. දැන් මේක පූජා කළොත් එහෙම අපිට ආයේ කොහෙන්ද සලුවක්? අපිට සල්ලිත් නැහැ. නොයෙක් දේ හිතලා ඒක නැවැත්තුවා. බුදුරජාණන් වහන්සේ දා රෑ එළි වෙනකන් ධර්මයේ දේශනා කළා. අරුණ නැගීගෙන එනකොට ඒක සාටක බමුණාට බණ අහලා හිත ප්‍රීතියටපත් වෙලා දැන් නම් මේක පූජා කරන්නම ඕන. සලුව අරගත්තා හොඳට පිළිවෙලකට නැමුවා. නමල භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ සම්බුදු සිරිපා යුග අභියස මේ සලුව බිම තිබ්බා. තියලා පූජා කළා. පූජා කළා විතරයි හටගත්ත මහා සතුට. ඒ සන්තෝෂෙට ඒක සාටක බමුණාට හයියෙන් කෑ ගැස්සුණා. මන් දිනුවෝ කියලා කිව්වා. එතකොට මෙතන හිටියා කොසල් රජුරෝ. කොසල් රජුරෝ එක පාර ගැසිලා ගියා. රජවරු හරි අකමැතිනේ තව කවුරුත් දිනුවා කියන ගහන්න. ඒ රජවරු කැමති Taman දිනන්න. තවත් කෙනෙක් දිනුවා කියන එක අහනකොට රජාට බය හිතුණා. රජා එක පාර සේවකයාට කියනවා ළඟ හිටපු ගිහින් අහපන් අර බමුණාගෙන් ඌ මොනවද දිනුවේ කියලා. එතකොට මේ රාජ සේවකයා ඒක සාටකව එකතු කරගෙන චූට්ටක් පැත්තකට ගිහිල්ලා ඒක සාටකින් ඇහුවා මිනිස්සු මහරජුරෝ ඉන්නවා. රජුරෝ ඉන්න තැන ඔහොම කෑ ගහනවාද? මොනවාද මිනිස්සු දිනුවේ? එතකොට ඒක සාටක කියනවා මම දිනුවේ මසුරුකම. මසුරා කියන එක පැරැද්දුවාම මසුරුකම කියන එක රෑ ඉඳලා වද දුන්නා මට. එකම එක සලුවක් අතහැර ගන්න බැරුව මසුරුකමත් එක්ක ඔට්ටු වෙලා පාන්දර මන් දිනුවා. ආන්න එහෙම කිව්වා. එතකොට මේ රාජපුරුෂයා සේවකයා ඇවිල්ලා රජුරුවට කියනවා hina වෙනා අනේ රජතුමනි නෑ ඔබතුමාටවත් අපටවත් කරදරයක් නෑ. ඒ මිනිසයා මේ දිනුවා කියලා තියන්නේ අන්න අර සලුව පූජා කිරීම. රජුරු එතකොට ඒ සලුව දිහා බලනවා. ඒ සලුව නොවටිනා සලුවක්. රජෙක් කිසිම ගණනකට නොගන්නා සලුවක්. ඒ සලුව සම්බන්ධයෙන් මේ මිනිසයාට තිබ්බ හිත රජුරුව පුදුම වුණා. එදා රජුරුව මේ ඒක සාටකට හැම වර්ගයකින්ම 4 ගානේ සලු 4යි ඊළඟට අස්වැයෝ 4 දෙනයි මේ විදිහට 4 ගානේ වස්තුව රජුරුවන්ගේ හිතේ සතුටට ඒක සාටකට පරිත්‍යාග කළා. එතකොට ඒක සාටක හවස් කාලේ වෙනකොට මහා ධන සම්පත් තියෙන සිටුවරයෙක් වගේ මිනිසෙක් බවට පත් වුණා. රජුරුවන්ගේ තෑගි නිසා. භික්ෂුන් වහන්සේලා මේ ගැන කතා වෙන්න ගත්තා. ආයස්මතුනි බලන්ට මේ ඒක සාටක බමුණාන්ට ලැබිච්ච ලාභේ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගෙන එක සලුවක් පූජා කරලා ඔහු එක දවසෙම සිටුවරයෙක් වුණානේ. දැන් මේ ගැන කතා වුණා. ඒ කතා වෙනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට මේ කාරණේ සිහිපත් කරනවා. මහණෙනි ඇත්තෙන්ම ඒක සාටක ප්‍රමාද වුණා. ඒක සාටක ප්‍රමාද නොවුණා නම් ඔය තෑග්ගේ ස්වභාවය ගොඩාක් වෙනස් වෙන්න තිබුණා. ඔහුට රාත්‍රී පළමු යාමේ හිතුණානේ මේ සලුව පූජා කරගන්න ඕන කියලා. ඒ වෙලාවේ සලුව පූජා කරා නම් ඔහුට ඔය තෑගි එකකින් 16 ගානේ ලැබෙනවා.
ඔහුට රෑ මැදියමත් හිතුණා මේ සලුව පූජා කරගන්න ඕන කියලා. ඒ වෙලාවේ පින කරගත්තා නම් ඔහුගේ ඔය ලැබෙන තෑගි එකකින් 8 ගානේ ලැබෙනවා. නමුත් ඔහු ප්‍රමාද වුණානේ මහණෙනි. ප්‍රමාද වෙලා රෑ 5 වේගෙන එනකොටනේ සලුව පූජා කළේ. ඒ හින්දා තමයි ඔහුට 4 ගානේ ලැබුණේ. එතකොට බලන්න අර මොහොතක ප්‍රමාදේ කොච්චර ලාභයක් අහිමි කරනවාද. දැන් මේක දේශනා කළේ සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. අද අපිට මේක දැක ගන්න පුළුවන් හැකියාවක් නැහැනේ. එතකොට අපි අපේ පින අපි අපේ යහපත මොහොතකට හෝ පමා කරනවා නම් අපිට කොච්චර යහපතක් අහිමි වෙනවද? ආන්න තේරුම් ගන්න වටින එක. අපි යහපතට මොහොතක් ප්‍රමාද වෙනකොට ලොකු දෙයක් අහිමි වෙනවා. ඒ පරියායෙන්ම අපි අනිත් එක තේරුම් ගන්න ඕන. අපි යහපතට මොහොතක් හෝ ඉස්සර වෙනවා නම් අපි විශාල යහපතක් ජීවිතයට එකතු කරගන්නවා. විශාල භාග්‍යයක් ජීවිතයට එකතු කරගන්නවා. ඉතින් ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේන්න මේ ලස්සන ගාථාව වදාළේ. පින්වතුන්ලාටත් තිරේ දර්ශනය වෙනවා මේ ගාථාව. අපි සජ්ජායනා කරමු. අභිත්තරේත කල්යාණී පාපාචිත්තං නිවාරයේ දං දං හි කරෝතෝ පුඤ්ඤං පාපස්මින් රමති මනෝ. පිනක් කරන විට ඉතින් හනිකට කරපන්නේ පාපී සිතුවිලි සිතෙන් නිතිවලකා පන්නේ. පමා වෙලා කරන පිනෙන් පාඩුවමයි වෙන්නේ. මේ සිත නම් පවිටු දෙයට ඇලෙමින් හැසිරෙන්නේ. පින කරගන්න උදා වෙන අවස්ථාව අහිමි කරගන්නේ නැතුව ඒ මොහොතේම පින රැස් කරන්න ඕන. ඒ මොහොතේම පින රැස් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ රජගහ නුවර එක වයසක අම්මා කෙනෙක් හිටියා. මේ අම්මට කාත් කවුරුවත් නැහැ. මේ අම්මා වාසය කළේ ඔය කුඹුරු ගොවිතැන් කරන මිනිස්සු හදනවානේ කුඹුර රකින්න පොඩි පැලක්. ආන්නේ පැලේ. ওই පැලේ අම්මට නිදාගන්න කියලා තිබුණා පොඩි පැදුරු කෑල්ල. වතුර බොන්න තිබ්බා පොඩි පොල් කට්ටක් වගේ භාජනයක්. ඔච්චරයි ඒ අම්මට වෙන මොකුත් නැහැ. එතකොට කොහොමද මේ අම්මා යැපෙන්නේ? මේ අම්මා කරන්නේ කුඹුරු ගොවිතැන් කරන මිනිස්සු ගොවිතැනේ අස්වනු නෙලාගෙන ඔක්කොම අස්වනු අරගෙන ගියාට පස්සේ අම්මා ඇවිදිනවා මේ ගොයන් කැපු කුඹුරේ. ඒ ඇවිදිද්දී අර මිනිස්සු එකතු කරගත්ත අස්වනු මිටි වලින් ගොයන් ගස් 1 2 වැටිලා තියෙනවා මේ අම්මට අහු වෙනවා. ඒ වී කරල් අම්මා එකතු කරගන්නවා. එකතු කරගත්ත වී කරල් වලින් අම්මා පොරි හදනවා. පොරි හදලා ඒ පොරි ටික ඉතින් විකුණනවා. ඒ පොරි ඉතින් ලේසියෙන් කවුරුත් ගන්නෑ ලුණුත් නැති නිකම්ම පොරි. හැබැයි මේ පොරි ටික විකුණලා තමයි අම්මා ජීවත් වුනේ. එතකොට ඔහොම ජීවිතේ ගත කරන මේ අම්මාගේ මරණ දිනය ජීවිතයේ අවසන් දවස පැමිණුණා. එදා මහා කස්සප මහරහතන් වහන්සේ පිප්පලී ගුහා ద్వාරයෙන් එළියට වඩිනවා 7 දවසක් නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉඳලා. මහා කස්සප මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න කලින් බැලුවා අද කා සමීපයටද මා පිණ්ඩපාතයට වැඩම කළ යුත්තේ? කාහටද මහා පිනක් උපදවා දිය යුත්තේ? මහා කස්සප මහරහතන් වහන්සේ දැක්කා මේ පොරි හදන අම්මව. රහතන් වහන්සේ වැඩම කළා ඒ අම්මා ළඟට. ඒ අම්මා ළඟ තිබුණා හදාගත්ත පොරි චුට්ටක්. ඒකෙන් තමයි ඒ අම්මා යැපෙන්නේ. නමුත් මහා කස්සප මහරහතන් වහන්සේ දකින්නකොට ඒ අම්මට හිතුණා අර පොරි පූජා කරන්න ඕන කියලා. පින කරගන්න අවස්ථාව ලැබෙනකොට අම්මට කරගන්න හිතුණා.
ඒ අම්මා මහා කස්සප මහරහතන් වහන්සේට පොරි පූජා කළා. මහා කස්සප මහරහතන් වහන්සේ ඒ පිණ්ඩපාත දානයත් අරගෙන සංසුන්ව වැඩම කළා. අම්මට දැන් සන්තෝෂේ. අම්මා ළඟ තිබුණු පොරි ඔක්කොම ඉවරයි. රහතන් වහන්සේට පූජා කළා. දැන් අම්මට කන්න ටිකක්වත් නැහැ. අම්මා සන්තෝෂෙන් මහා කස්සප මහරහතන් වහන්සේ අර වෙල්යායේ නියර දිගේ වඩින හැටි බලාගෙන හිටියා. ඒ රහතන් වහන්සේ ඈතට වැඩම කරනවා. අම්මට තවත් බලන්න ආසයි. අම්මා ටික පස්සෙන් ගියා. රහතන් වහන්සේ දිහා බලාගෙන යනකොට අම්මට පාර ගැන අවධානය නැතුව ගියා. පාරේ අවුව තපින්න ඇවිදලා හිටියා විසගහෝර නයෙක්. මේ අහිංසක අම්මට ණයාව පෑගුණා. පෑගිච්ච ගමන් ණයා දෂ්ට කළා. ඒ දෂ්ට කරපු වෙලාවට අනුව විස වේගය වැඩි. එහෙම ඇඟ දිගේ විස ගියා. අම්මා ඇදගෙන වැටුණා. කවුරුත් දැක්කෙත් නෑ. එහෙම මැරුණා. නිදාගෙන පිබිතියක් වගේ ඒ අම්මා ඉන්නවා මනස්කාන්ත රූ සපුවක් ඇති දෙව්දුවක් තව්තිසාවේ. ඒ දෙව්දූ දැස් ඇර බලනකොට ඒ දෙව්දූට පේනවා තමන්ගේ විමානේ හරි ලස්සන කැටයන් තියෙනවා. ඒ කැටයන් ඔක්කොම හැදිලා තියෙන්නේ පොරි වලින්. ලස්සන ගස් තියෙනවා. ඒ ගස්වල මල් පිපිලා තියෙනවා. ඒ මල් වල හැඩේ පොරි හැඩේ. හැම තැනම මේ පොරි වලින් කෙරිච්චි පොරි ස්වරූපයෙන් තියෙන ලස්සන කැටයන් තියෙනවා. ගොඩාක් සැප සම්පත්. Tamanට පේන මානේ සැප විතරයි. එතකොට මේ දෙව්දුව තමන්ගේ දිව්‍ය සම්පත්තියෙන් සතුටු වෙලා මේ අත බලනකොට තවත් දෙවිවරු ළඟට කිට්ටුණා. ළඟට කිට්ටු වෙච්ච දෙවිවරු ඇයට කතා කරනවා. ලාජා කියලා කිව්වේ පොරි වලටයි. පොරි දෙව්දුව. ලාජා කියලා ඇයට කතා කළා. එතකොට මේ ලාජාව මේ පොරි දෙව්දුව තමන්ගේ දිව්‍ය සම්පත්තිය ගැන සිහි කරනවා. සිහි කරද්දී ඇයට එකපාර හිතට එනවා පොරි. තමන්ගේ පොරි පූජාව නිසා තමයි මේ හැම තැනම පොරි මැවී තියෙන්නේ. දිව්‍ය සම්පත්තියෙන් ආඩ්‍ය උනේ තමන් පොරි පූජාව නිසා. මේ මනස්කාන්ත රූසපු ඇති දෙවිවරු ඇසුරු කරන්නේ රහතන් වහන්සේ නමකට පිදූ දානේ නිසා. හැම දෙයක්ම ඒ දානමය පිනෙන් නිර්මාණය වෙලා. දිව්‍ය භෝජන, දිව්‍ය වස්ත්‍ර, දිව්‍ය විමාන, දිව්‍යමය උද්‍යාන හැමදේම දිව්‍ය සේවිකාවෝ මේ හැමදේම නිර්මාණය වෙලා ලාජා දෙව්දුවට. ලාජා දෙව්දුව බැලුවා ඒ උත්තමයන් වහන්සේ මාව මේ සැපයට පත් කරපු ඒ උත්තමයන් වහන්සේ කෝ? එතකොට ඇය දකින්නවා අපේ මහා කස්සප මහරහතන් වහන්සේ පිප්පලී ගුහාවේ වැඩ ඉන්නවා. එයා කල්පනා කළා මම මේ පොරි චුට්ටක් පූජා කරගෙන මෙච්චර සැපයකටපත් වුණා නම් මේ උත්තමයා වෙනුවෙන් තව තවත් පින් කර ගන්න ඕන. මේ උත්තමයාට උපස්ථාන කොට පින් කර ගන්න ඕන. මං මගේ පින වැඩි කර ගන්න ඕන. එතකොට ලාජා දෙව්දු දිව්‍ය ලෝකයේ ඉඳලා පිප්පලී ගුහා ద్వාරයට එනවා. මහා කස්සප මහරහතන් වහන්සේ උදෙසා කෙරෙන්න ඕන අපෝපස්ථාන ඇය කරනවා. මහා කස්සප මහරහතන් වහන්සේ වැඩ හිටපු ගුහා ద్వාරයේ මිදුල හොඳට අමදිනවා. ඊළඟට මේ පාදෝවණය කරන පැන් ටික ඒවා සූදානම් කරනවා. දිව්‍ය සුගන්ධය හැමතැනම පතුරවනවා. හරි පුදුම සහගත දේවල් ඈ කළා. මහා කස්සප මහරහතන් වහන්සේට මේ වෙනස තේරුණා. තේරිලා පොඩ්ඩක් අවධානයෙන් හිටියා. අවධානයෙන් ඉන්නකොට දවසක් පාන්දර ජාමයේ දෙව්දුව අතටම අහුණා. ඇය අහසේ ඉඳගෙන දිව්‍යමය ඉදලකින් අතු ගන්නවා. හරි අසිරුමත් එකක් ඒක. ඇගේ ආලෝකයෙන් මේ මිදුල එළිය වෙලා තිබුණා. මහා කස්සප මහරහතන් වහන්සේ ගුහාව ඇතුලේ ඉඳලාම කවුද ඔය කියලා ඇහුවා. ඕන්න එතකොට දෙව්දුව මේ අහසේ ඉඳලා පොළොවට බැහැලා මහා කස්සප මහරහතන් වහන්සේ ළඟට එනවා.
ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි මම ලාජා. ලාජා මං එහෙම කෙනෙක් දන්නේ නැහැ කිව්වා. නෑ ස්වාමීනි ඔබ වහන්සේට අර පොඩි පූජා කරපු අර වයසක අම්මා ඒ මමය කිව්වා. ස්වාමීනි ණයෙක් ගහලා මම මැරුණානේ. මං උපන්නේ තව්තිසාවේ. ඉතින් තව්තිසාවේ ගියා නම් නුඹ මොකෝ මෙහෙ ආවේ? එහෙ ඉන්න බෑ. එතකොට ඇය කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේට පොඩි දානයක් පූජා කරගෙන මං තව්තිසාවේ මහා සැපයක් විඳිනවා. ඉතින් මං කල්පනා කළා ඒ කරගත්ත පින යලි යලිත් කරගත යුතුයි කියලා. එතකොට මහා කස්සප මහරහතන් වහන්සේ කිව්වා දෙව්දූ නුඹ දන්නවා භික්ෂූන් ස්ත්‍රීන්ගේ ඇසුරින් දුරස් වෙලයි ඉන්නේ. මේ භික්ෂූන්ට ස්ත්‍රියෝ සමීප වෙන එක හොඳ නෑ. දිව්‍යමය වුණත් ස්ත්‍රීන් ඕනේ. ඒ නිසා දෙව්දූ ආයේ මේ පැත්තේ එන්න තහනම් කිව්වා. එතකොට ලාජාවට දුකයි. මේ ලාජා කිව්වා අනේ ස්වාමීනි මට එහෙම කරන්න එපා මං ඉතින් පිනක් කරගන්න නේ කියලා දැන් මෙහෙම කියන්න හදනකොට මහා කස්සප මහරහතන් වහන්සේ වටාපත අරගෙන මේ දෙව්දූ මේ ඇවිටිලි කරන එක නවත්තන්නේ නැති නිසා වටාපත අරගෙන වටාපත ගැස්සුවා. දැන් මා කිව්වේ දුරස් වෙන්න කියලා නේද කියලා. මහා කස්සප මහරහත් මුනිදුන්ගේ ආනුභාවයේ අර දෙව්දූට සමීපේ ඉන්න බැරුව ගියා. ඈත අහසට ඈ ගියා. ඈත අහසේ වන්දනා කර කර ඈ ඉන්නවා. මහා කස්සප රහත් මුනිදුන්ට පුදන දානේ මහත්ඵලයි. මහා කස්සප රහත් මුනිදුන්ට පුදන දානේ මහානිසංසයි කිය අහසේ ඉන්නවා. බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේ ඒ ලාජාව දැක්කා. දැකලා භාග්‍යතුන් වහන්සේ ලාජාට කියනවා ලාජා දෙව්දූ නුඹ වටින පිනක් රැස් කරගත්තා. පින කියන එක රැස් කරගත්ත කෙනා දෙව්දූ ආයෙමත් පිනට ආසා කරන්න ඕන තමයි. පිනට කැමති වෙන්න ඕන තමයි. මොකද පින කියලා කියන්නේ දෙව්දූ සැපයටයි. නමුත් මාගේ පුත්‍ර වූ මහා කස්සපයන් ස්ත්‍රීන්ගේ ඇසුරට ස්ත්‍රීන් සමීප වෙනවාට චුට්ටක්වත් කැමති කෙනෙක් නෙවෙයි. ඒ නිසා දෙව්දූ පිනට ආසා කරගෙන හොඳට පින් කරගන්න කියලා අවවාද කළා. හිත සැනසුවා. එතකොට බලන්න පින්වතුනේ මේ පින කියන එක අපිට තවත් නමකින් කියනවා නම් කියන්න තියෙන්නේ සැපය කියලා. පින ගැන අපි තවත් නමකින් කියනවා නම් කිව යුත්තේ සැප කියලා. සැප කියලා කියන්නේ මොකද්ද? අපි හැමෝම ආසදේ. අපි හැමෝම ආසනෙන්ද සැපේට. ඒ හැමෝම ආසා සැපේට කියන තවත් නමක් පින. එහෙමනම් පින රැස් කරගන්න ප්‍රමාද වෙන්න එපා කියන එක තව ක්‍රමයකට කියන්න පුළුවන්. සැපය රැස් කරගන්න ප්‍රමාද වෙන්න එපා. සැපය එකතු කර ගැනීම කියන එක කල් දාන්න එපා. සැපය කියන එක කරගන්න පුළුවන් වෙලාවේ වහවහ කරගන්න. අන්න එහෙමයි පින ගැන අපි තේරුම් ගන්න ඕන. පින කියන එක අපි නිතර නිතර කරන්න ඕන එකක්. හැබැයි බුදුරජාන් වහන්සේ දේශනා කළා පාපය කියන එක නම් එක වතාවක් වැරදිලා හෝ කෙරුණොත් ආයේ කවදාවත් කරන්නේ නැහැ කියන අදිෂ්ඨානට එන්න කිව්වා. මොකද පාපය කියලා කියන්නේ පාපයට සමාන වචනය දුක. දුක්ඛෝ පාපස්ස උච්චයෝ. පව කියලා කියන්නේ දුකටමයි. ඒ නිසා පව කියන එක නම් චුට්ටක්වත් කරන්න එපා. පාපයක් මේ මොහොතේ හෝ කරමින් ඉන්නවනම් ඒකෙන් වහ වලකින්නයි උත්සාහවත් වෙන්න ඕන. බුදුරජාන් වහන්සේ ධම්මපදයේදී ඒ ගැන මෙන්න මෙහිමයි දේශනා කළේ. පාපංචේ පුරිසෝ කෛරා නතං කෛරා පුනප්පුනං නතම්හි චන්දං කෛරාත දුක්ඛෝ පාපස්ස උච්චයෝ. ඉදින් කෙනෙක් කළොත් පවක් එය යලි යලි නොකළ යුතුය. කිසිවිට ඒ පව කෙරුමට ආසාවක් නොකළ යුතුය. සසරේ දුක වෙතගෙන යන පව් කිසිවෙක් නොකළ යුතුය.
පව යනු මේ දුක රැස් වෙන මුල් දේ බව සිතිය යුතුය. බුදුරජාණන් වහන්සේ වදාළ එහෙම යම් කිසි පුද්ගලයෙකුගේ අතින් පාපී දෙයක් සිත කය වචනයෙන් සිද්ධ කෙරුණොත් එහෙම ඒක ගැන දකින්න කිව්වා. මං දුක තමයි මේ එකතු කරගත්තේ. මම මේ කලේ දුක. මට මතු සසරේ දුක් විඳින්න වෙන දෙයක් තමයි මම මේ කරගත්තේ. ඒ නිසා මේකට නම් මං ආස කරන්න හොඳ නැහැ. මම මොකටද දුකට ආස කරන්නේ? මේ දුක කියන එක මං දුරින්ම දුරු කරන්න ඕන. ආන්නෙම දකින්න කිව්වේ. එහෙම දැකලා පාපය කියන එක යලි යලිත් නම් කරගන්න එපා කිව්වා. සම්බුදු මුව මඩලින් වදාලා වචනයක් දුක්ඛෝ පාපස්ස උච්චයෝ මහණෙනි. පව යනු දුකටම කියන වචනයයි. එහෙමනම් අපි මේ ජීවිතේ හෝ යම් දුකක් විඳිනවා නම් ඒ මොකද්ද? පවක්. සංසාරේ කරගත්ත පවක්. මේ ජීවිතේ දුක් ගැහැට විඳ විඳ එහෙනම් අපි උත්සාහවත් වෙන්න ඕන දේ තමයි පින්වතුනි යලි දුක එකතු කරන්නේ නැතුව ඉන්න එක. දුක වෙනුවට මේ ජීවිතේ දුක් විඳ විඳ හරි සැපය එකතු කරන්න ඕන. සැපය එකතු කරනවා කියලා කියන්නේ මොකද්ද? පින රැස් කිරීම පුඤ්ඤංචේ පුරිසෝ කෛරා. ඉතින් යම් කෙනෙක් සිත කය වචනයෙන් පින් කළොත් කෛරා තේත පුනප්පුනං. ඒ පිනම යලි යලිත් කරගන්න බුදුරජාන් වහන්සේ වදාළේ ඒක ඒ විදිහට. අපි ඒ ගාතාවත් සජ්ජායනා කරමු. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරාතේතං පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. ඉදින් කෙනෙක් කළොත් පිනක් එය යලි යලි කළ යුතුයමයි. නැවත නැවත පින් කෙරුමට ආසා ඉපදිය යුතුයමයි. සසරේ සැප වෙතගෙන යන පින කවුරුත් කළ යුතුයමයි. පින යනු මේ සැප රැස් වෙන මුල් දේ බව දත යුතුයමයි. පින කියලා කියන්නේ සැපේ රැස් වෙන්න මුල් වෙන දෙයයි. ඒ නිසා ඒ බව දැනගෙන පින් කරන්න ඕන. මොකද පින් කරන්න යනකොට මේක තේරෙන්නේ නැහැ. පින් කරනකොට කෙනෙකුට තේරෙන්නේ මේ පින කියලා කියන්නේ ගොඩාක් සුන්දර එකක් කියලා. මොකද පින් කරගන්න ගියාම බාධා කරදර නොයෙක් දෙනවා. ඒ පින් කිරීමේ මිහිරක් ගොඩාක් දෙනෙකුට දැනෙන්නේ නැහැ. පාපේ නම් කරන්න යනකොට පාපේ 아무තු ආස්වාදයක් තියෙනවා. ආස්වාදෙත් එක්ක ඒකේ එල්ලෙලා පව් කළ හැකි. දැන් බලන්න ප්‍රාණඝාත කරන අය ඒක ආසාවෙ කරනවා. විනෝදයක් විඳිනවා. සමහර කෙනෙක් විනෝදාංශ විදිහට කරන්නේ සත්තු මරණ එක. දැන් විදේශ රටවල් වල එහෙම ගත්තොත් එහෙම ඒක විනෝදාංශයක්. සල්ලාලකම සමහර කෙනෙක් දැන් විදේශ රටවල් වල තියෙනවා පින්වතුනි වැරදි කාම සේවනය. එහෙම නැත්නම් සල්ලාලකම ඒ කෙනාගේ විනෝදාංශය. එයා ඒක කරන්නේ විනෝදාංශයක් විදිහට. පාපේ කරන්න යනකොට පාපේ තියෙන ආස්වාදනීය බව ඒක එල්ලීගෙන මේ මිනිස්සු පව් කරනවා. මත්පැන් මත්ද්‍රව්‍ය බීලා ඒකින් ලාමක සතුටක් ලබනවා. තරුණ තරුණියෝ කියන්නේ ওই පොඩ්ඩක් බිව්වට කමන්නේ වෙරි වෙලා වැටෙන්න තමයි බොන්න හොඳ නැත්තේ. පොඩ්ඩක් විනෝදෙට බිව්වා කියලා මොකද්ද වෙන්නේ? එහෙම තමයි පව පේන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පාපෝපි පස්සති භද්‍රං. පව් කරන තැනැත්තාට පාපය කියන එක පේනවා කියනවා. හරි මිහිරට. පව් කරගෙන යනකොට ඒක හරි මිහිරි. බොරු කියලා තව කෙනෙක් රවට්ටලා අනිත් අයත් එක්ක කී hina වෙනවා. මම මෙහෙම කිව්වා හොද්දට ඇඳගත්තා. අපි එහෙම කියනවා. එහෙම කියා සතුට වෙනවා. කේලම් කියලා අවුලුවලා සතුට වෙනවා. හිස් වචන කතා කර කර සතුට වෙනවා. ඒකේ තියෙන ආස්වාදය. ඒ ආස්වාදය නිසාම පාපය කියන එකෙන් ලේසි කෙනෙකුට ගැලවෙන්න බෑ.
පාපේ කර කර ඔහි වාසය කරනවා. ඇඟට දැනෙන්නේ නැති වෙන්න පව් කරනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ වදාලා එහෙම ආස්වාදනීය බවක් ඕකේ තියෙන්නේ යාව පාපං නපච්චති පව ඵල නොදෙන තාක් විතරයි. පාපේ ඵල දෙන්න පටන් ගන්නවා යදාච පච්චති පාපං පාපේ ඵල දෙන්න පටන් ගන්නා කල්හි අත පාපෝ පාපානි පස්සති පව් කරපු පව්කාරයාට හප්පේ මම මොකද්ද මේ කරගත්තේ කියලා එදාට තමයි තේරෙන්න ගන්නේ. පව ඵල දෙන්න පටන් ගන්නකොට කයින් කරපු පාපය තමන්ගේ කයටම කරකැවිලා එනවනේ. බලන්න පිංගුතුනි සල්ලාලකම් කරනවා. සල්ලාලකම් කර කර ආස්වාදනීය බවක් විඳිනවනේ. ඒ කෙනාට කර්ම විපාකයේ විදිහට ලිංගික ආශ්‍රිත රෝග ආයේ සංසාරේ තමන්ගේ සරාගී අවශ්‍යතාවයක් කොයි විදිහකින්වත් ලබන්න බෑ. ලිංගික ආශ්‍රිත රෝග පුංචි කාලේ ඉඳලා බෙහෙත් කර කර වාසය කරන්න ඕන ඒ ලිංගික ප්‍රදේශ තමන්ටම පිළිකුලයි. හරි පුදුමයි සංසාරේ කියන එක නේද? බොරු කීකේ hina වෙවි වාසය කරනෝනේ. ඒකේ කර්ම විපාකේ කරකැවිලා එනවා. දිවක් නැතුව උපදිනවා. කතා කරන්න බැරුව උපදිනවා. කතා කරද්දි ගොත ගැහෙන්න උපදිනවා. කටහඬේ කිසි මිහිරක් නැතුව උපදිනවා. කර්ම විපාක. පව විපාක දෙනකොට ඒ පාපී තැනැත්තාට උහුල ගන්න බැරි වේදනාවකින් අඬනව ඇරෙන්න වෙන විකල්පයක් නැතුව යනවා. ඒ හින්දා මේ කරුණු කාරණා අපිට බුදු කෙනෙක්ගේ සම්බුදු මුවමඩලින් අහලා ඉගෙන ගන්න ලැබෙනවා කියලා කියන්නේ සංසාරේ කරපු මොකද්ද මහා පිනක් මේ. කන් වලින් බුදුබණ අහන්න ලැබෙනවා කියන්නේ පිංගුතුනේ මේ පිනක්. අපිට අපේ පෞද්ගලිකව අපේ ජීවිතය ගැන විශාල සතුටක් උපදිනවා. අපිට මේ ලෝකේ තරුණයෝ කතා කරන්නේ එක එක වල්පල්. අපේ තරුණ වයසේම අපිට බණපද කියන්න ලැබුණා. අපි සංසාරේ මහා පිනක් කරගෙන තියෙනවා. ඒ පින හින්දා තමයි යහපත් ගුරුවරයෙක් මුණ ගැහිලා පින කරගන්න අවස්ථාව හදලා දෙන ගුරුවරයෙක් මුණ ගැහිලා පින්වතුන්ලා හැමදෙනා කෙරෙහි කරුණාවෙන් බණපදයක් කියා ගන්න අපිට අවස්ථාව ලැබුණේ. නැත්තම් මේ තරුණ වයසේ අපි බණපද අහන්න නොලැබුණා නම් යහපත් ගුරුවරයෙක් ඇසුරට නොලැබුණා නම් අපි මොනවා කියදීද? ඉතින් ඒ නිසා තමන්ගේ පින තමන් අඳුන ගන්න ඕන. හඳුනාගෙන තව තවත් පින් රැස් කරගන්න උත්සාහවත් වෙන්න ඕන. පින කියන එකේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙම. භද්‍රෝපි පස්සති පාපං යාව භද්‍රං නපච්චති. පින රැස් කරන කෙනාට මේ යහපත් වූ පින ගැනත් රැස් කරනකොට නම් තේරෙන්න ගන්නවා කියනවා ටිකක් කරදරයක් වගේ. අපි ගත්ත මිනිස්සු දන් දෙනවා. සමහරවිට අමාරුකම් මැදනේ දන් දෙන්නේ. සමහර මිනිස්සු වාහන විකුණලා ඔය අපේ අසපුල සමහරවිට 159 209 ඉන්නවනේ. ඒ අසපුලට දානයක් දෙනවා කියලා කියන්නේ ලොකු මුදලක් වියදම් කරන්න ඕන. ඇතැම් මිනිස්සු අපිට ආරංචි වෙලා තියෙනවා වාහන උකසට තියලා සමහරට වාහන විකුණලා අමාරුවෙන් ඒක දාන කරන්නේ. ඇතැම් මිනිස්සෙක් කාලයක් තිස්සේ Taman හරියට කන්නේ බොන්නේ නැතුව දානීය වෙනුවෙන් එකතු කරනවා. එහෙම අමාරුවෙන් දන් දෙන්නේ. සමහරවිට දානි දුන්නට පස්සේ මාසයක් දෙකක් තුනක් ලයිට් බිල් ඔක්කොම හිර වෙනවා. රතු බිල එන ගානට හිර වෙනවා. ඉතින් එහෙම මිනිස්සු අසරණ වෙලා වුණත් පින නම් කරන්නේ. අමාරුවෙන් වුණත් පින නම් කරන්නේ. අපි දන්නවා පින්වතුන්ලා බොහෝ දෙනෙක් එහෙම යම් වෙහෙසකර බවකින් මොකද මේ පින්වතුන්ලා බොහොම අමාරුවෙන් හරි හම්බ කරන්නේ. ඒ හම්බ කරලා තමයි දානමාන ආදී පූජා කරලා මේ පින කරගන්නේ. නමුත් පිනේ ස්වභාවය එහෙම තමයි කියනවා. පින රැස් කරනකොට ඒකේ ප්‍රණීත බවක් නොදැනෙන්න පුළුවන්. එනමුදු යදාච පච්චති භද්‍රං පිනේ පුණ්‍ය විපාකයේ ඉස්මතු වී එන කල්හි අත භද්‍රෝ භද්‍රානි පස්සති පින් කරගත්ත තැනැත්තාට මා කරගත්ත පිනක මහිමේ කියලා මහා සතුටක් උපදිනවා.
අපි ගත්තොත් ලාජාව බලන්න. ලාජාව තමන්ට තිබුණු පොරි චුට්ටනේ පූජා කළේ. ඇයි පොරි ටික පූජා කරනකොට ඇය තමන්ගේ ආහාරය අතෑරියා. ආයි කවුද කන්න ගෙනත් දෙන්නේ? ඇය කල්පනා කරා නම් මේ ස්වාමීන් වහන්සේ නම් ඉතින් ඔය ගෙදරකට පින්ඩපාත වැඩියම කවුරු හරි දෙන්නේ නැතේ මට කවුරු දෙන්නද? මං ඒ නිසා මේක මං තියාගන්න ඕනේ කියලා හිතුණා. ඇයට අර මහා යහපත හිමිනුවනේ. ඇය දානේ පූජා කළා. දානේ පූජා කළා බඩගින්නේ ඇය මහා කස්සප මහ රහතන් වහන්සේ දිහා බලාගෙන හිටියා. ඇයට නාගයා දෂ්ට කළා. ඒ නාගයා දෂ්ට කරපු වෙලාවේ වුණත් ඇය නිකන් නුහුරට හිතුවේ නෑනේ. ඇයි නුහුරට හිතන්න ගියේ නෑ. දැන් ඔතන හිටියනම් මෝඩ අම්මා කෙනෙක්. ඒ අම්මා කල්පනා කළා යප්පේ අසුබයි ඒ හාමුදුරුවන්ට දානේ පූජා කරපු එක දානේ පූජා කරා විතරයි මේ ණයෙක් ගෙහුවනේ. ඔය වගේ ඒවනේ මිනිස්සු හිතන්නේ. දක්ෂනේ. තමන් කරගත්ත පින ගැන වුණත් ඉතා වටිනා දෙයක් විදිහට කල්පනා කරන්න ගොඩාක් දෙනෙක් දක්ෂනේ. අර කාන්තාවේ මුකුත් නෑ. ඒ නාගයා දෂ්ට කරාට පස්සේ එන්න ලැහැත්ති වුණා තමන්ගේ පැල්කොටේට යම් වෙලුමක් හරි කරගන්න. නමුත් එච්චර දුරවත් එන්න කලින් ඈ කලන්තේ දාලා වැටුණා. එහෙම මිය ගියා. ඈ මේ වෙනකොටත් අපි මේ බණපද කතා කරනකොටත් ඈ කොහෙද? තව්තිසාවේනේ. තව්තිසාවේ දෙවියන් අතර සක්දෙවිඳු ආදී කල්යාණ මිත්‍ර දෙවිවරු ඇසුරු කර කර දහම් කතා ආදියත් ශ්‍රවණය කර කර පොයේ දවසට බ්‍රහ්ම රාජවරු ඇවිල්ලා එහි බණ කියනවා. ඒ බණත් අහගෙන මීට වඩා හොඳ කම්සැපයක් විඳගෙන සැනසille ජීවිතය ගත කරනවා. පින රැස් කරන තැනැත්තාට ඒ පින තමන්ගේ ජීවිතයට විපාකයේ ලෙස පැමිණෙනකොට එදාට තමයි කියනවා තේරෙන්නේ මං කරගත්ත පිනක් කියලා. ඒ හින්දා අමාරුවෙන් වුණත් පින රැස් කරන්න. අමාරුවෙන් වුණත් පින රැස් කරන්න. පින කියලා කියන්නේ මොකද්ද? සැප. සැප කැමති නම් අමාරුවෙන් වුණත් සැප රැස් කරන්න. කොච්චර අමාරුකම් ආවත් පව නම් රැස් කරන්න එපා. ජීවිතේ කොච්චර අමාරුකම් ආවත් පව කියන එක ජීවිතයට සම්බන්ධ කරගන්න එපා. දුක් විඳින්න කැමති නෑනේ. දුක් විඳින්න අකමැති නම් දුක කියන එක රැස් කරන්න එපා. ලස්සන අවවාද බලන්න. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී තමයි මේ ලස්සන අවවාදයන් අපට දේශනා කළේ. ධම්මපදයේ පාප වර්ගයේ 4 වෙනි සහ 5 වෙනි ගාථා අපි සජ්ජායනා කරමු. පාපෝපි පස්සති භද්‍රං යාව පාපං පච්චති යදාච පච්චති පාපං අත පාපෝ පාපානි පස්සති. පව් කරමින් සිටින කෙනා පව් ඵල දෙන කල්ලෙන තුරු තමන් කරන පව් දකින්නේ යහපත් වූ දෙයක් ලෙසින්. යම් දවසක ඒ කළ පව් දුක් විපාක සලසන විට එදාට නම් පවිටු කෙනා තමාගේ පව හොඳින් දකී. භද්‍රෝපි පස්සති පාපං යාව භද්‍රං පච්චති යදාච පච්චති භද්‍රං අත භද්‍රෝ භද්‍රානි පස්සති. පින් කරමින් සිටින කෙනා පින් ඵල දෙන කල්ලෙන තුරු තමන් කරන පින දකින්නේ යහපත් නැති දෙයක් ලෙසින්. යම් දවසක ඒ කළ පින් සැප විපාක සලසන විට එදාට නම් මේ පින්වතා තමාගේ පින හොඳින් දකී.
පින් රැස් කරන කෙනාට පින විපාක දෙන දවසට තමන්ගේ පින හොඳට පෙනේවි. ඉතින් තමන් පිනේ විපාක දකින්න කැමති නම් තමන් පින රැස් කරන්න ඕන. තමන් අමාරුවෙන් හරි අද පින රැස් කළොත් කල් දාන්නේ නැතුව පින රැස් කළොත්. ඇයි කල් දාන්නේ නැතුව කියලා කියන්නේ පින්වතුනි? කල් දාන්න අපිට කාලයක් කෝ? ඔබ දන්නවද කල් දැමීම පිණිස ඔබට කොච්චර කාලයක් තියෙනවද කියලා? අද අපි කල්පනා කළොත් මම තව මාසෙකින් යහපතේ හැසිරෙන්න පටන් ගන්නවා කියලා. ඔබ දන්නවද ස්ථිරවම ඔබට තව මාසයක් මේ මනුස්ස ලෝකේ ඉන්න පුළුවන් කියලා? අපි දන්නේ නැහැ පින්වතුනි, වසංගත එක එක ප්‍රභේද වලින් එනවා. තව උපද්‍රව නොයෙක් ආකාරයෙන් එනවා. කොයි වෙලේද මේ ජීවිතය අවසන් වෙන්නේ කියලා කාට නම් කියන්න පුළුවන්ද? ඉතින් ඒ නිසා හැමදෙනාම තමන්ගේ පිනේ සැප විපාකේ දකින්නු කැමතිව පින් කරන්න. පිනට ආසා කරන්න. පින ගැන කැමැත්තක් ඇති කරගන්න. කල් නොදමා පිනම රැස් කරගන්න. පින කියලා කියන්නේ සැපයටමයි. අපට ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනයේ මුණ ගැහිච්චි මේ දුර්ලභ මනුස්ස ජීවිතේ හොඳට පින් රැස් කරගන්නත්, පවින් වළකින්නත්, පිනෙන් පිරුණු සුන්දර ජීවිතයක් උපදව ගන්නත් වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අප රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටු සිත් ඇතිව අනුමෝදන් වෙත්වා. සක්දිවිඳුන් සතරවරම් දෙවිවරුන් සෙම්පති දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දිව්‍ය සැපේනුත් දිව්‍ය ආශ්චර්යනුත් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සියලුම පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. ගුරු දේවයන් වහන්සේට ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුණු මේ උදාරතර පුණ්‍ය ධර්මයන් 2021 නොවැම්බර් මාසයේ පළමුවෙනි දිනට මිය පරලෝ ගොස් වර්ෂ 17ක් සම්පූර්ණ වූ පින්වත් ආරේ සුනිල් රාජපක්ෂ ආදරණීය ස්වාමි පුරුෂයාට පියාණන්ට සියලුම පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. ඒ මිය පරලෝ ගිය සුනිල් රාජපක්ෂ මහත්මයාටත් අද ධර්ම දානයේ සිදු කරන සුපින්වත් හැම දෙනාගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතය සැපයෙන් සැපයටමපත් වෙත්වා. ඥාතීන්ට මේ දුක් සහිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පුණ්‍ය අනුමෝදනා සිදු කරන්න. අද ධර්ම දානයේ සිදු කළේ නිට්ටඹුව කෝංගස් දෙනියේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරිණී පින්වත් රණතුංග මහත්මියත් එතුමියගේ දරුවන් වන ඒ පුතණුවනුත් දියණියත් ඒ වගේම බෑණනුවන් සහ ලේලිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනා ඒක රාශී වෙලා දායකත්වයේ දරුවේ සුපින්වත් සියලු දෙනාට පවුලේ සියලු දෙනාට මේ උතුම් පුණ්‍ය ධර්මය එකලෙසම අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සම්පatti සැලසේවා. තමන්ගේ ජීවිතේ කරන කියන රැකී ආරක්ෂා ආදී සියලු කටයුතුත් ඒ වගේම දූ දරුවන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් සුවසේ සාර්ථකව සිද්ධ කරගන්නට අවකාශ ලැබෙත්වා. ඒ සියල්ල දියුණුවටමපත් වෙත්වා. පින්වතුන්ලගේ ජීවිතවල යම් මේ කරදර බාධා ඇතනම් පෙනෙන නොපෙනෙන සියලු බාධා වූ දුරින්ම දුරු වෙත්වා. ධර්ම දානයේ සිදු කළා වූ සුපින්වත් ඔබ හැම දිනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත් ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ ඒ සුපින්වත් හැම දිනාටත් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වතුන්ලා සියලු දෙනාට ගෞතම සාසනය තුල කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන් ඇසුරු කර කර හොඳට පින් රැස් කරගන්නත්, පවින් වළකින්නත්,
පිනෙන් පිරුණු සුන්දර ජීවිත උපදවාගෙන ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නත් හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.